समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्से भगवतु अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्से भगवतु अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्से भगवतु अरहतो सम्मा सम्बुद्धस्स दुःखे ज्ञानं बुद्ध ज्ञानं दुःख समुदय ज्ञानं बुद्ध ज्ञानं दुःख निरोधे ज्ञानं बुद्ध ज्ञानं दुःख निरोधगामिनी पटिपदाय ज्ञानं बुद्ध ज्ञानं पट्टपटिसंभिदे ज्ञानं बुद्ध ज्ञानं धम्मपटिसंभिदे ज्ञानं बुद्ध ज्ञानं निरुक्तिपटिसंभिदे ज्ञानं बुद्ध ज्ञानं पटिभानपटिसंभिदे ज्ञानं बुद्ध ज्ञानं इंद्रिय परोपरियत्ते ज्ञानं बुद्ध ज्ञानं सत्तानं आश्रयानुसे ज्ञानं बुद्ध ज्ञानं यमक पाटिहारिये ज्ञानं बुद्ध ज्ञानं महाकरुणा समापत्तिया ज्ञानं बुद्ध ज्ञानं संबंयुत ज्ञानं बुद्ध ज्ञानं अनावरण ज्ञानं बुद्ध ज्ञानन्ति इमानि चुन्दत बुद्ध ज्ञानानि इमे संचुन्दत बुद्ध ज्ञानानं अट्ठ ज्ञानानि सावक साधारणानि च ज्ञानानि असाधारणानि सावकेति अतिपूजनीय स्मदाचार्योत्तम माहिमिपादन वහන්සේගෙන් අවසර ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයන් වහන්සේ මහා මංගල සූත්‍රාන්ත දේශනාවේදී කාලේන ධම්ම ශ්‍රවණං ඒතං මංගල මුත්තමං කියා මහා මංගල ධර්මයක් දේශනා කළා. සුදුසු කල්හි බණ ඇසීම මෙලොව ජීවුණුවට පරලොව සුගතියට සාන්ත නිවනට හේතු වෙන මහා මංගල ධර්මයක්. මේ දවසේ ධර්ම දේශනාව වර්ෂයකට පෙර අපවත් වේවදාල පූජනීය කෝට්ටේ ශ්‍රී දේවානන්දාභිදාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ උදෙසා ප්‍රාර්ථනාමය පින්කමේ පෙරගමන් වශයෙන් පවත්වනු ලබන ධර්ම දේශනාවක්. සුදුසු කල්ලි පවත්වනු ලබන ධර්ම දේශනාවක්. එනිසා දැන් අපි පළමුවෙන් දේවාරාධනය කරමින් දසදහසක් සක්වල වාසී දෙවියෝ මේ දෙසට දිවකම් යොමා දහම් අසත්වා කියා ආරාධනා කළා. එනිසාම අපවත් වේවදාල පූජ්‍ය කෝට්ටේ ශ්‍රී දේවානන්ද ස්වාමීන් වහන්සේද මේ දහම් හඬට සවන් දී පින් අනුමෝදන් වෙත්වා කියලා අපි ආරාධනා කරමු. වෙසක් පොය නිමිත්තෙන් මැයි මාස 28 වෙනිදා ධර්ම දේශනාවක් පැවැත්වුවා. ෂට් අසාධාරණ ඥානයන් අතුරින් පළමුවන්න ගැන අද මේ දේශනාවේ අරමුණු වන්නේ ෂට් අසාධාරණ ඥානයන්ගෙන් දෙවැනි ඥානය පිළිබඳව කතාවකටයි. විශේෂයෙන්ම ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඇඳින ගැනීමට ඇති එකම පිළිවෙතක් උද්දක් ඥානයන් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමයි. මේ ෂට් අසාධාරණ ඥානයන් සම්පින්දනය කරගත් චුද්දස බුද්ධ ඥානයන් පිළිබඳව සූත්‍ර පාඨයකුයි ධර්ම දේශනාව සඳහා මාතෘකා කරන්ට යෙදුනේ.
පටිසම්භිදා මග්ග පාළියෙහි ඥාන කතාවෙහි සර්වඥතා ඥාන විවරණයෙහි මේ සූත්‍ර පාඨයේ මෙහිම දකින්නට ලැබෙනවා. මෙම පටිසම්භිදා මග්ග පාළිය තාමත්ම ගම්භීර ධර්ම රාශියක් ඇතුළත් ග්‍රන්ථයක්. සාරිපුත්‍ර මහරහතන් වහන්සේ එම ධර්ම විවරණය ප්‍රකාශ කළා තියෙන්නේ. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුදුබාටපත් වෙලා සත්‍යයක් ගෙවලා 8 වෙනි සතියේදී ධර්ම ගම්භීරත්වයේ සම්මර්ෂණය කළා. තමන් වහන්සේ අධිගත කළා වූ ගම්භීර ධර්මයේ සම්මර්ෂණය කරද්දී මන්දෝත්සාහී භාවයක්ද පැමිණ සිටියා. මේ ලෝක සත්‍යය අවිද්‍යාන්ධකාරයෙන් ගැවසීගෙන දැලඳගෙන රාග දෝෂ මෝහ ආදී කෙලෙස් අඳුරෙන් අඳුරටපත් වී සිටින මොවුන්ට ධර්ම දේශනා කිරීම මට වෙහසක් මිසක් නිෂ්ඵල වැඩක් නේද කියලා උන්වහන්සේ ලෝකයේ දේශ නොබලාම ධර්ම ගම්භීරත්වය ගැන සැලකුවා. ශාම්පති මහා බ්‍රහ්ම රාජයා ශනේකින් පැමිණ ආරාධනා කළා. ස්වාමීනි, ප්‍රඥා ප්‍රාසාදයක මස්තකයට නංගා වූ භාග්‍යවතුන් වහන්සේ බුදු වැසින් ලෝකයේ දේශ බලා වදාරණසේක්වා මේ ලෝක ධාතුවේ මඟඵල නිවන් පසක් කරන්න හේතු සම්පත් නැත්නම් සිටිනවා. අනුකම්පාවෙන් ඔවුන් දේශ බලා ධර්ම දේශනා කරනසේක්වා කියලා ආරාධනා කළා. ඒ අවස්ථාවේ තමයි සරුවඥන් වහන්සේ බෝධි මූලයේදී අරහත් මාර්ගඥාන ප්‍රතිලාභ කරනකොටම තමන් වහන්සේගේ සංතානීය පිහිටි බුද්ධ චක්කු කියන මේ ඉන්ද්‍රිය පරෝපරිය ඥාන ආශ්‍යානුසේ ඥාන දෙකෙන් ලෝක ධාතුව බලා වදාළේ. නෙළුම් පොකුණක මානෙල් පොකුණක නෙළුම් කැකුළු මානෙල් කැකුළු අවස්ථා 4කින් තියෙන හැටි උන්වහන්සේට අරමුණු වුණා. නෙළුම් මානෙල් ගිල්වල මණ්ඩයට දියයට හැදී තිබෙන නෙළුම් මානෙල් කැකුළු සමහර ඒවා වතුරෙන් උඩට මතුවලා ඉරුඩස් වැටෙනකොටම පිටෙන්ද සූදානමින් තිබෙනවා. සමහර නෙළුම් මානෙල් කැකුළු දිය මට්ටමට පවතිනවා. තවසකින් දෙකකින් නමුත් පිටෙන්ද පුළුවන්. තවත් සමහර ඒවා දිය යට තියෙනවා. දින ගණනාවකින් හරි ඒක පිටෙනවා. තව සමහර නෙළුම් මානෙල් කැකුළු තියෙනවා කොහොමවත් පිටෙන්නේ නැති. ඒ වගේ මේ ලෝක ධාතුවේ සත්‍යයන් කොටස 4කට උන්වහන්සේ දක්වදාලා උද්ගතිතඥ, විපංචිතඥ, නෙය්‍ය, අදපරම කියලා. උද්ගතිතඥ කියන්නේ ධර්ම දේශනාවක් සඳහා ධර්ම පාඨයක් ගාථාවක් මාතෘකා කළ පමණින් ඒ මාතෘකාව තුලින් 10000 ගුණයකින් කරුණ වටහාගෙන ඒ මොහොතේම මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නන්ට කියන උද්ගතිතඥ පුජ්‍යලියෝ කියලා. සාරිපුත්‍ර මහා මෞද්ගල්‍යාන මහරහතන් වහන්සේලා වැනි උත්තමයෝ උද්ගතිතඥ සංඛ්‍යාවට ගණනවා. තවත් සමහර අය ඉන්නවා ධර්ම මාතෘකාවක් කරලා විස්තරාත්මකව දේශනා කරද්දී මඟඵල නිවන් ලබනවා. ඒ උතුමන්ට කියන්නේ විපංචිතඥ පුජ්‍යලියෝ. තවත් සමහර කෙනෙක් ඉන්නවා ධර්ම ශ්‍රවණය කරලා එයින් මඟඵල නිවන් නොලබා සීලයක පිහිටා කෙලෙසුන් තුනී කරන සල්ලේක ප්‍රතිපත්ති අනුගමනය කරමින් සමථ විපස්සනා භාවනා වඩමින් ඒ ජීවිතේ කවදා හරි මඟඵල නිවන් ලබනවා. ඒ අයට කියනවා නෙය්‍ය පුජ්‍යලියෝ කියලා. තවත් සමහර කෙනෙක් ඉන්නවා කොච්චර බණ ඇහුවත් කොච්චර සීල් රැක්කත් කොච්චර භාවනා කළත් මඟඵල නිවන් නොලබන්නන් ඉන්නවා. ඒ අයට කියනවා පදපරම පුජ්‍යලියෝ කියලා. මේ කොටස් 4 අනුව 3 කොටසක්ම මඟඵල නිවන් ලබන්න වුන් බව අවබෝධ කරගත් සරුවඥන් වහන්සේ ශාම්පති මහා බ්‍රහ්ම රාජාට ප්‍රතිඥා දුන්නා. ධර්ම ගම්භීරත්වය නිසාම මන්දෝත්සාහී බාටපත් වූ නමුත් මම දැන් ලෝකයේ දෙස නුවණින් විමසා බැලුවා මඟඵල නිවන් ලබන්න වුන් ඉන්නවා. එනිසා තථාගතයන් වහන්සේ අමෘත ద్వාරයේ දැන් විවරණය කරනවා. නුවණ කන් ඇත්තෝ ඒ ශ්‍රවණය කරලා ලෝකේ ලෝතුරා සම්පත් සාදා ගනිත්වා කියලා උන්වහන්සේ ප්‍රතිඥා දුන්නා. මෙන්න මේ දවසේ උන්වහන්සේ ලොව දේශ විහිදුවවා වූ උතුම් ඥාන ධාතු අතුරින් ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥාන ආශ්‍යානුසේ ඥාන දෙකටයි බුදු ඇස කියලා කියන්නේ. මේ බුදු ඇස සෑම දවසකම අලුයම් කාලයේ සවස් කාලයේ දෙවාරයක් ලෝක ධාතුවේත විහිදුවනවා. භාග්‍යවතුන් වහන්සේගේ දිනචර්යාවේ තියෙනවා පංචවේද බුද්ධ කෘත්‍ය කියලා.
එයින් රාත්‍රී කාලය කොටස් තුනකට බෙදෙනවා. පූර්ව යාමය, මධ්‍යම යාමය, පශ්චිම යාමය කියලා. පශ්චිම යාමය කොටස් තුනකට බෙදා ගන්නවා. පශ්චිම යාමය සිංහල පැයෙන් පැය 10යි. අද කාලේ තියෙන ඔර්ලෝසු පැයෙන් නම් පැය 4යි. ඒ ඔර්ලෝසු පැයෙන් පැය 4න් පැයකුත් විනාඩි 20ක් සක්මන් භාවනාව යෙදෙනවා. ඒ කියන්නේ 2 සිට 3:20 දක්වා 3:20 සිට 4:40 දක්වා පැයකුත් විනාඩි 20 සතපේ වදාරනවා. දකුණු ඇලින් සිංහ සෙයියාවෙන් සතෝ සම්පජානකාරීව 4:40 සිට උදේ ඉර උදාවන තුරු 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියේ සම්වදිනවා. මේ මහා කරුණා සමාපත්තියෙන් නැගී ඉන්ද්‍රිය පරෝපරිය ඥාන ආශයානුසේ ඥාන කියන බුදු ඇසින් දසදහසක් ලෝක ධාතුව බලා වදාරනවා. මේ ලෝක ධාතුව විමසීමේදී මඟඵල නිවන් ලබන්න සුදුසුසන් දහම් දෙසීමට සුදුසුසන් ඒ බුදු ඇසට මැවී පෙනෙනවා. අන්නේ නිසා ඒ බුදු ඇස උදේවරුේ මෙම විහිදුවලා දවස් කල යුතු වැඩ කටයුතු සනිටුම් කර ගන්නවා. සවස් වරුේ ඉර දසයන්ට මැත්තෙන් ඔය වගේම 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියේ සමවැදී නැවත බුදු ඇසින් ලෝක ධාතුව බලා වදාරනවා. මෙන්න මේ බුදු ඇස කියන්නේ මඟඵල නිවන් ලබන්නට සුදුසු වේනීය ඥානයන් විනය ඥානයන් හොරා ගන්නා වූ ඥාන දෙකටයි බුදු ඇස කියලා කියන්නේ. එයින් මෙතන සඳහන් කරන්නට අපි බලාපොරොත්තු වන්නේ දෙවෙනි ඥානය වන ආශයානුසේ ඥානය පිළිබඳවයි. විශේෂයෙන්ම ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥාන ආශයානුසේ ඥාන දෙක එකට සම්බන්ධ ඥාන දෙකක්. ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥාන ආශයානුසේ ඥාන යමක ප්‍රාතිහාර්ය ඥාන මහා කරුණා සමාපatti ඥාන සරුවක්ඥතා ඥාන අනාවරණ ඥාන කියන මේ ඥාන ධාතු 6යි සත් අසාධාරණ ඥාන නමින් හඳුන්වන්නේ. ඊට මුලින් කියවුණා වූ දුක්ඛ ඥානය, දුක්ඛ සමුදය ඥානය, දුක්ඛ නිරෝධය ඥානය, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ඥානය කියන ආර්ය සත්‍ය ඥාන හතරක්. අර්ථ ප්‍රතිසම්පදා ඥාන, ධර්ම ප්‍රතිසම්පදා ඥාන, නිරුක්ති ප්‍රතිසම්පදා ඥානය සහ ප්‍රතිභාන ප්‍රතිසම්පදා ඥානය කියන ඥාන ප්‍රතිසම්පදා ඥාන සතර ශ්‍රාවකයන් වහන්සේලාට ලැබෙනවා. එනිසා මේ ඥාන 8ට කියනවා ශ්‍රාවක සාධාරණ ඥාන 8ක් කියලා. නමුත් මේ ශ්‍රාවකයන් වහන්සේලාට ලැබෙන ඥාන ප්‍රමාණයට වඩා අසාමාන්ත ගුණයකින් සම්මා සම්බුදුරජාණන් වහන්සේට පිහිටනවා මේ ඥාන. සාමාන්‍යයෙන් රහතන් වහන්සේ නමකට හෝ පසේ බුදුරජාණන් වහන්සේ නමකට හෝ ලැබෙන මේ ආරි සත්‍ය ඥාන 4 ප්‍රතිසම්පදා ඥාන 4ට වඩා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ආරි සත්‍ය ඥාන හා ප්‍රතිසම්පදා ඥාන 4 අහසට පොළොමින් අසාමාන්ත තත්ත්වයෙන් පවතිනවා. සමීප කරන්න පුළුවන්කමක් නැහැ. ඒක නිසා මේ ඥාන ධාතු 8 ශ්‍රාවකයන් වහන්සේලාට සාධාරණ වුණත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමග සංසන්දනය කර ගැනීමේදී අසාධාරණ මට්ටමක් තිබෙනවා. එයින් මේ ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥාන ආදී ඥාන 6 කිසිම ශ්‍රාවකයන් වහන්සේ නමකට හෝ ප්‍රත්‍යේක සම්බුදුරජාණන් වහන්සේ නමකට හෝ නොලැබෙන්නා වූ සාරාසංකේය කල්පලක්ෂ ගණන්, අටාසංකේය කල්පලක්ෂ ගණන්, 16සංකේය කල්පලක්ෂ ගණන් පාරමී පුරා සවාසන සකල ක්ලේශයන් සෝදාර ලෝතුරා බුදු වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට පමණක් ලැබෙන විශිෂ්ට ඥාන ධාතු 6ක් වෙනවා. එයින් මෙතන අපි සඳහන් කරනවා ආශයානුසේ ඥානයේ පිළිබඳ දහම් කරුණු ටිකක්. ධම්සෙනෙවි සරියුත් මහ රහතන් වහන්සේ තරම් බුදු ගුණ කතනය කළ ශ්‍රාවකයන් වහන්සේ නමක් වෙන ඇත්තේ නැහැ. වෙනස් ශ්‍රාවකයන් වහන්සේලාට වඩා සිය ගුණයකින් දහස් ගුණයකින් සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍රයි. එනිසා උන්වහන්සේ බොහෝ සෙයින් බුදු ගුණ සජ්ජායනා කරලා තින බුදු ගුණ දේශනා කරලා තියෙනවා. පටිසම්භිදා මග්ග පාළිය, එසේම මහා නිද්දේශ පාළිය, චූල නිද්දේශ පාළිය, දීඝනිකායේ සම්ප්‍රසාදනීය සූත්‍රය මේ වාගේ දේශනා තුලින් සාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේ බුද්ධ ගුණ පිළිබඳ අවබෝධය තේරුම් ගන්න පුළුවන්. මේ තෙසත් ඥාන විවරණයෙහිදී උන්වහන්සේ මොනතරම් ආශ්චර්ය ලෙස මේ දේශනා පන්තියේ පැවැත්වාද කියන එක පටිසම්භිදා මග්ග පාළියෙන් තේරුම් ගන්න පුළුවන්. එහෙම පටිසම්භිදා මග්ග පාළියේහි ආශයානුසේ ඥානී විවරණය කරමින් මෙන්න මේ වාගේ දේශනා පෙළක් පැවැත්වුවා.
කතමං තථාගතස්ස සත්තානං ආසයානුසයේ ඥානං තථාගතයන් වහන්සේගේ సంతානයේ පිහිටි සත්‍යයන් පිළිබඳ ආසයානුසේ ඥානෙ නම් කුමක්ද? මේ කතේතු කම්මිතා පුච්ඡා විදිරිපත් කරලා තමම්ම විස්තර කරුණු කැමැත්තෙන් ප්‍රශ්න කරලා ඊට පස්සේ ඒක පැහැදිලි වශයෙන් දේශනා කළා. ඉද තථාගතෝ සත්තානං ආසයං ඥානාති අනුසයං ඥානාති චරිතං ඥානාති අදිමුක්තිං ඥානාති භබ්බා භබ්බේ සත්‍යේ පජානාති. මේ ආසයානුසේ ඥානයේ මාතෘකාවයි. තථාගතයන් වහන්සේ මේ ලෝක සත්‍යයේ ආශය දන්නවා, අනුසය දන්නවා, චරිතය දන්නවා, අදිමුක්තිය දන්නවා, භව්‍ය අභව්‍ය සත්‍යයන් දන්නවා. මෙන්න මේ කොටස් හය උන්වහන්සේ විශේෂඥාණයෙන් දන්නවා. ඒ දන්නා වූ ඥානයයි ආශයානුසය ඥානය කියන්නේ. මේ ආශය අනුසය කියන වචන දෙකට චරිත අදිමුක්ති දෙකත්, භව්‍ය අභව්‍ය දෙකත් ඇතුළත් වෙනවා. එනිසා තමයි ආශයානුසයේ ඥානය කියන මේ කෙටි වචනෙන් හඳුන්වන්නේ. එම නැත්නම් චරිත අදිමුක්ති භව්‍ය අභව්‍ය කියන කොටස් හතරක් මේ වචන දෙකෙන් කියවිත වෙනවා. ඒ සියල්ල සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ළඟට පැහැදිලි කරලා දීලා තියෙනවා. සස්සතෝ ලෝකෝතිවා අසස්සතෝ ලෝකෝතිවා අන්තවා ලෝකෝතිවා අනන්තවා ලෝකෝතිවා තං ජීවන්තං ශරීරන්තිවා අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරන්තිවා හෝති තථාගතෝ පරම් මරණාතිවා නහෝති තථාගතෝ පරම් මරණාතිවා හෝති නචෝති තථාගතෝ පරම් මරණාතිවා නේව හෝති නහෝති තථාගතෝ පරම් මරණාතිවා ඉති භවදිත්‍ති නිශ්චිතාවා සත්තාවන්ති විභවදිස්නි නිශ්චිතාවා කියලා මේම කොටසක් පහදා දුන්නා. ඒ කියන්නේ සත්‍යයන්ගේ ආශය පිළිබඳ විවරණයක්. අපි පළමුවෙන් තේරුම් කරගනිමු ආශය කියන්නේ කුමක්ද? පින්නතුන් හොඳට පළපුරුදු වචන තියෙනවා නේද අපි භාවිතා කරන ජලාශය, ගුහාශය, විලාශය, දරීශය, අධ්‍යාශය මේ වගේ වචන තියෙනවානේ. ආශය කියන වචනේ සම්බන්ධ වචන රාශියක් අපේ සිංහල වචනවලත් තියෙනවා. පාලි වචනයෙන් බොහෝ සෙයින් කියන්න සිදුවෙන වචනයක් ආශය කියන වචනේ. ආමාශය, අධ්‍යාශය ඔය වගේ තියෙනවානේ කොච්චරවත් වචන. මේ ආශය කියන්නේ කුමක්ද? ආශය කියන්නේ ත්‍ස්තන තන, තන්පත් වෙන තන, නවතින තන. ධර්මයේ තනුව කියනකොට පරිභාවිත බව. ඒ කියන්නේ සිතේ පළපුරුද්ද. සිතේ පළපුරුද්දෙන් පිහිටාගෙන සිටින ස්ථානයට කියනෝය ආශය කියලා. එතකොට යම් කිසි දෙයක් රැස් වෙලා තියෙනවා නම් එතෙන්වත් ආශය කියනවා. දැන් ජලාශය කියන්නේ ජලය රැස් වෙන ස්ථානය. ඒ වගේම ගුහාශය කියන්නේ යම් කිසි ගුහාවක් ආශ්‍රය කරන ගුහාවක් ඇති තැන. ගුහාවටම කියනවා ගුහාශය. එහි වාසය කරන පුජ්‍යලයන්ට සත්‍යයන්ට කියනවා ගුහාශය කියලා. විලාසය කියන්නේ එහෙමයි. දරීශය කියන්නේ එහෙමයි. ඔය වගේම යම් කිසි කෙනෙක් වාසස්ථානයක් හැටියට භාවිත කරනවා නම් ස්ථානයක් ඒකට කියනවා ආශය කියලා. පිටන සත්තානක් කියනවා ඒ කියන්නේ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන මේ ස්කන්ධ පහ කෙරෙහි ඇලීගත්, දැඩිසේ ඇලීගත් පුජ්‍යලයන්ට තමයි සත්තා කියලා හඳුන්වන්නේ. රූපේ කෝරාද සත්තෝ රූපේ කෝරාද යෝ ඡන්தோ යෝ රාගෝ යා තණ්හා යා නන්දි తత్ర సత్తෝ తత్ర විසත්තෝ තස්මා සත්තෝ දිවිච්ඡති. මේ රාද සූත්‍රයේ පාඩයක්. රාදය මේ ලෝක සත්‍යයේ సంతාන රූපස්කන්ධය පිළිබඳව ඡන්දයෙන්, රාගයෙන්, සප්‍රීතික තෘෂ්ණාවෙන් ඇලීගෙන අතිශයෙන් ඇලීගෙන තියෙන. ඒ විදිහේ රූපස්කන්ධය පිළිබඳව රාගයෙන්, ඡන්දයෙන්, තණ්හාවෙන්, නන්දියෙන් ඇලීගත් අයට කියනවා, දැඩිසේ ඇලීගත් අයට කියනවා සත්‍යෝ කියලා. ඔය වගේම වේදනාව ගැන, සංඥාව ගැන, සංස්කාර ගැන, විඥාන ගැන මේ පංචස්කන්ධය ගැන යම් ඡන්දයක් වෙයින, යම් රාගයක් වෙයින, යම් තණ්හාවක් වෙයින, යම් සප්‍රීතික තෘෂ්ණාවක් වෙයින
එයින් ඇලී ගත්තා වූ එයින් බැඳී ගත්තා වූ පුද්ගලයාට කියනවා සත්‍යයෝ සත්‍යෝ කියලා. එතකොට මේක පොදු වචනයක්. මේක අන්වර්ථ වචනයක්. ලෝක සත්‍යයට සත්‍ය කියලා කියන්නේ ස්කන්ධ පහේ ඇලී ගත නිසායි. ස්කන්ධ පහේ ඇලී ගත්තේ නැත්තේ කවුද? ශීනාශ්‍රයන් වහන්සේලා. ශීනාශ්‍රයන් වහන්සේලා ඒ සත්‍ය සම්මුති ඉක්මවා ගියා. උන්වහන්සේලාට ස්කන්ධයන් ගැන කිසියම් ඇලීමක්, බැඳීමක්, රාගයක්, ඡන්දයක්, තණ්හාවක් නන්දියක් නැහැ. නමුත් උන්වහන්සේලා එකෙක් සත්‍ය කියන සංඥාවෙන් භාවිතා වුණා. එතකොට මෙන්න මේ සත්‍යයන් පිළිබඳව යම්කිසි ආශයක් තියෙනවා, පරිභාවිත ස්වභාවයක් තියෙනවා, වාසයක නිස්ථානයක් තියෙනවා, හිත පවත්නා තැනක් තියෙනවා. ඒ විදිහේ පවත්නා ස්ථාන සම්පින්දනය කොට ගත්තාම හතරක් වෙනවා. සස්සතුච්ඡේද දිට්ඨිච කන්ති චේවානු ලෝමිකා යථා භූතං ච යම් ඥානං ඒතං ආසේ සද්දිතං. මෙන්න ආසේ පිළිබඳව සම්පින්දනය. ආසේ කියනකොට ශාසත දෘෂ්ටිය නැමැති ආසය, උච්ඡේද දෘෂ්ටිය නැමැති ආසය, යථා භූත ඥානය නැමැති ආසය, අනුලෝම ශාන්තිය කියන ආසය. අකුසල පැත්තේ දෙකයි, කුසල පැත්තේ දෙකයි, ආසය හතරයි. එතකොට මෙන්න මේ සූත්‍ර පාඨයෙන් එක තවදුරට විවරණය වෙනවා. සස්සතෝ ලෝකෝති වා අසස්සතෝ ලෝකෝති වා එන්න ආසය දෙකක්. සස්සතෝ ලෝකෝ කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න සියල්ලට කියනවා ලෝකී කියලා. පච්චයේහි සංකරියති ලුජ්ජති පලුජ්ජති ලෝකෝ. හේතු ප්‍රත්‍යයෙන් සකස් කරන ලබන්නා වූ, කැඩෙන්නා වූ, බිඳෙන්නා වූ, නැසෙන්නා වූ, වෙනසෙන්නා වූ සියල්ලට කියනවා ලෝකී කියලා. මේ විදිහට ලෝකී කියලා කිව්වම හිත ඇති හිත නැති සියල්ලම ලෝකී. අවිජේ පටන් භවග්‍රේ දක්වා තියෙන සියලුම හිත ඇති හිත නැති සංස්කාර ලෝකී. එතකොට මෙතන ලෝකේ නමින් හඳුන්වන්නේ ඒ විදිහේ සංස්කාර ලෝකේ. සස්සතෝ ලෝකෝ කිව්වම මෙන්න මේ ලෝක තත්වය සදාකාලිකයි කියලා යම් පිළිගැනීමක් තියෙනවා. සදාකාලිකයි. සමාතේක ආත්ම භාවයකින් රූපකය නවත්තලා නාමකය ගමන් කරනවා. නාමකය භවයෙන් භවයට නොනැසී පවතිනවා කියන මේ හැඟීමට, මේ දිට්ඨියට කියනවා ශාස්ත්‍රත දෘෂ්ටිය කියලා. එතකොට මේ ලෝක සත්‍යය සදාකාලිකයි කියලා ගැනීම එක ආශයක්. ඒ හිත දින් තැන්පත් වෙන තැන. කොච්චර මේ ලෝක පුරා හිත හැසිරෙව්වත් අන්තිමේදී තැන්පත් වෙන්නේ ලෝක සදාකාලිකයි කියන දෘෂ්ටිය. මේක එක ආශයක්. අසස්සතෝ ලෝකෝතිවා මේ තවත් ආශයක්. ඒ කියන්නේ මේ ලෝක තත්ත්වය මේ ජීවිතයෙන් එහාට යන්නේ නැහැ. මේ ආත්ම භාවය, මේ සත්‍ය පුජ්‍යල సంతාන මින් එහාට යන්නේ නැහැ. මේ ආත්මාවේදී යම් මරණයක් වෙයි නම්, යම් උපච්ඡේදයක් වෙයි නම්, එයින් පස්සේ මතු ඉපදීමක් නැහැ. උච්ඡේදයටපත් වෙනවා. මෙන්න මේ දෘෂ්ටියට කියනවා උච්ඡේද දෘෂ්ටිය කියලා. අසාසත දෘෂ්ටිය. මේ දෘෂ්ටිය දැසගත් පුජ්‍යලයා හැමදාම කොච්චර දේවල් අරමුණු කළත්, කොච්චර දේවල් කතා කළත් අන්තිමේදී නවතින්නේ මරණින් මතු ඉපදීමක් නැහැ කියන දෘෂ්ටිය තුලයි. ඒක නිසා ඒකට කියනවා උච්ඡේද දෘෂ්ටි ආසය කියලා. අන්තවා ලෝකෝතිවා අනන්තවා ලෝකෝතිවා. ඒ කියන්නේ ධානලාභී සම්බන්ධ කතාවක්. සමහර ධානලාභීන් ඉන්නවා කුඩා කසින මණ්ඩලයක ධ්‍යාන උපදවන. කුඩා කසින මණ්ඩලයක ධ්‍යාන උපදවාගෙන ඒක ස්වල්ප ප්‍රමාණයක් කසින මණ්ඩලයේ විහිදුවනවා, නැත්නම් ප්‍රතිභාග නිමිත්ත පතුරවන. කුඩා ප්‍රමාණයකට පැතිරෙව්වාම ඒ කසින මණ්ඩලයේවත් ප්‍රතිභාග නිමිත්ත පැතිරීගෙන තියෙන ප්‍රමාණය තුල තමන්ගේ හිත ආරමුණු කරනවා. ඒ තමන්ගේ හිත එතකොට අන්තවත්. ඒ කියන්නේ කෙලවරක් සහිතයි, ඉන්හිහාට නැහැ. ඒක නිසා අන්තවා ලෝකෝති මේ ආත්ම භාවය සීමිත ප්‍රමාණයක පමණයි පවතින්නේ කියලා පිළිගන්න. මේකට කියනවා ඒ සාසත දෘෂ්ටිය නිමිති කොට ඇති ආශය. අනන්තවා ලෝකෝතිවා කියන්නේ තව සමහර ධ්‍යානලාභී කෙනෙක් විශාල ලෙසින් ප්‍රතිභාග නිමිත්ත වඩනවා.
මේ ලෝක ධාතු පුරාම නැත්නම් මේ සක්වල කෙලවර දක්වාම ප්‍රතිභාග නිමිත්ත විහිදුවනවා පතුරවනවා ඒතා විහිදී තිබෙනා වූ එම චිත්ත සංතානය ආත්මයක් කොටගෙන මේ ආත්මය අනන්තයි කියලා පිළිගන්න. මේකත් ශාස්ත්‍ර දෘෂ්ටියේම කොටසක්. මේකත් එක්තරා ආසයක්. සංජීවන්තං ශරීරං තේවා ඒ කියන්නේ ජීවයක් ශරීරයක් එකක් කියලා ගන්න. අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං තේවා ජීවේ අනික ශරීරය අනික කියලා ගන්න. හෝති තථාගතෝ පරමරණාතිවා මරණින් මත්තේ මේ ආත්මභාවයක් නැවත හට ගන්නවා කියලා පිළිගන්න. නහෝති තථාගතෝ පරමරණාතිවා මරණින් මත්තේ මේ ආත්මභාවය නැවත උපදින්නේ නැහැ කියලා උච්චේ දෘෂ්ටිය ගන්න. නීව හෝති ච නච හෝති තථාගතෝ පරමරණාතිවා මේ ආත්මභාවයේ මරණින් මත්තේ කොටසක් උපදිනවා කොටසක් උපදින්නේ නැහැ කියලා ඒකත්‍ය සාස්වතවාදී ගන්න. නීව හෝති නහෝති තථාගතෝ පරමරණාතිවා මේ ආත්මභාවයේ මරණින් මත්තේ උපදින්නේ නැත්තේ කියලා අමරාවිද්‍යාවේ පුරාසින්ද ගන්නවා. මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය අනුව අර අන්ත දෙකටයි වැටෙන්නේ. ශාස්ත්‍ර අන්තය, උච්ඡේද අන්තය. එතකොට මේ සත්‍ය මාර්ගඵල නිර්වාණය අවබෝධ නොකර ගන්න අතුරු පෘථුජන సంతානයේ තාක්ම මෙන්න මේ අන්ත දෙකටයි වැටෙන්නේ. මේ අන්ත දෙකට වැටෙන නිසා මේකට කියනවා ශාස්ත්‍ර අන්තය, උච්ඡේද අන්තය. මේක ආසී දෙකක්. භවයක් පාසාම ඒ පුජ්‍යලයාට ඒ ආශය තමයි පිහිටන්නේ. එනිසා సంతානේ පරිභාවිත ස්වභාවය, පුරුදු වෙච්ච ස්වභාවය නිසා මේට ආශය තියෙනවා. ඒතේවාපන උභවන්තේ අනුපගම්ම අනුලෝමිකා කන්ති පටිලද්දා හෝති යථා භූතං වා ඥාන. තව සමහර කෙනෙක් මේ අන්ත දෙකට වැටෙන්නේ නැතුව ශාස්ත්‍ර අන්තයට හෝ උච්ඡේද අන්තයට වැටෙන්නේ නැතුව අනුලෝම ශාන්තිය ලබන. අනුලෝම ශාන්තිය කියන්නේ විදර්ශනා ඥාන පිළි සංකාරිකා ඥානිය දක්වාම යදී යුතු විදර්ශනා ඥාන පරම්පරාවයි. ඒක මුරුදු අනුලෝම ශාන්තිය, මධ්‍යම අනුලෝම ශාන්තිය, තීක්ෂණ අනුලෝම ශාන්තිය කියලා අවස්ථා තුනකට බෙදෙනවා. ඒ කියන්නේ කාංකා විතරණ විසුද්ධි අවස්ථාවට කියන මුරුදු අනුලෝම ශාන්තිය කියනවා. එතෙන්දී උද්‍යාප්තිය ඥානිය ගැනීම. ගංගානුපස්සනා ඥානිය අවස්ථාවට කියනවා මධ්‍යම අනුලෝම ශාන්තිය. සංකාරුපේක්ඛා ඥාන අවස්ථාවට කියනවා තීක්ෂණ අනුලෝම ශාන්තිය. මේ අනුලෝම ශාන්තිය යම් කෙනෙක් ලබා ගන්නා නම් විදර්ශනා ඥාන වශයෙන් මේ ජීවිතේ මඟඵල නිවන් නොලැබුවත් මතු ජීවිතයකදී උපන්නත් එතෙන්දී හිත වැඩ කරන්නේ ඒ අවබෝධයේ උඩයි. නැවත උපදින්නේ. මේ අවස්ථාවට කියනවා අනුලෝම ශාන්ති ආසය. යථාභූත ඥානය නමින් විදර්ශනා ඥානවලදී කියනවා යථාභූත ඥාන නමින්. මෙතන යථාභූත ඥානය නමින් හඳුන්වන්නේ මාර්ග ඥානය. සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග ඥාන හතරට කියනවා යථාභූත ඥානය. යම් කෙනෙක් සෝවාන් මාර්ග ඥානය ලබා ගත්තා නම් ඒ ආර්යයන් වහන්සේ මතු ජාතියේ උපන්නත් එතුමාගේ හිත පවතින්නේ සෝවාන් මාර්ගඥානෙන් ලබාගත් අවබෝධය තුලයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. Taman දන්නේ නැහැ Taman සෝවාන් වෙච්ච කෙනෙක් කියලා. නමුත් භවාන්තරයේදී පවා සෝවාන් ආර්ය කෙනෙකුගේ අවබෝධයට අනුරූප අවබෝධයක් ඇතුව ජීවත් වෙනවා. එතුමාගේ හිත පවත්නේ මේ මාර්ගඵල සම්බන්ධ පිළිගීමකට. මෙන්න මේකට කියනවා යථාභූත ඥාන ආශය කියලා. කාමං සේවන්තඤ්ඤේව ජානාති අයං පුග්ගලෝ කාමගරුකෝ කාමාසයෝ කාමාදිමුත්තු. කාමං සේවන්තඤ්ඤේව ජානාති අයං පුග්ගලෝ නික්ඛම්ම ගරුකෝ නික්ඛම්මාසයෝ නික්ඛම්මාදිමුත්තෝති. මේ බුදුරජාණන් වහන්සේ පුජ්‍යලයන් ආසේ ඥානියෙන් දකින්න ඇති. දී ජීවිතයක් ගත කරන කෙනෙක්, ඉන්ද්‍රියම් පිනවන ජීවිතයක් ගත කරන කෙනෙක්, පස්කම් සැප විඳින කෙනෙක් දැකලා උන්වහන්සේ දැනගන්නවා මේ පුජ්‍යලයන් ස්වභාවයෙන්ම පස්කම් සැපේ ගරු කරන්නේ. පස්කම් සැපේම තමන්ගේ සැපේකයි ආශය වශයෙන් පිහිටා සිටින්නේ.
පස්කම් සැපේ පිළිබඳවම අදහස් ඇත්තේ කියලා උන්වහන්සේ ආශය තෝරගන්න. කාමං සේවන්තඤ්ඤේව ජානාති අයං පුද්ගලෝ නෙක්ඛම්ම ගරුකෝ නෙක්ඛම්මාසයෝ නෙක්ඛම්මාදි මුක්ඛෝ. මේ ජීවිතයක් ගත කරන ඉන්ද්‍රියන් කෙනවන ජීවිතයක් ගත කරන පස්කම් සෝවින්දන කෙනෙක් දැකලා උන්වහන්සේ නුවණින් දැනගන්නවා මේ පුජ්‍යලයා මේ ජීවිතය ගත කළා. මේ පුජ්‍යලයා පස්කම් සැප විඳින්මින් සිටියත් මොගේ සිටේ තියෙන ගරුත්වය නම් නෛෂ්ක්‍රාම්‍ය ගරුත්වයයි. නෛෂ්ක්‍රාම්‍ය ආශයයි. නෛෂ්ක්‍රාම්‍ය අදහස් තමයි මොගේ තිබෙන්නේ. ඔව් කවදා හරි නෛෂ්ක්‍රාම්‍ය ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිවන් සුව ලබනවා කියලා ආශයානුසේ ඥාණයෙන් දැක ගන්න. ව්‍යාපාදං සේවන්තඤ්ඤේව ජානාති අයං පුද්ගලෝ ව්‍යාපාද ගරුකෝ ව්‍යාපාදාසයෝ ව්‍යාපාදාදි මුක්ඛෝ. ව්‍යාපාදං සේවන්තඤ්ඤේව ජානාති අයං පුද්ගලෝ අව්‍යාපාද ගරුකෝ අව්‍යාපාදාසයෝ අව්‍යාපාදාදි මුක්ඛෝ. බොහෝසින් කීර්ති බහුල තරහ බහුල කුජලයේ දැකලා උන්වහන්සේ දැනගන්නවා මොගේ සිත හැමදාමත් ව්‍යාපාද ගරු කොට ඇති කුජලයේ. ව්‍යාපාදය ආශය කොට ඇති කුජලයේ. ව්‍යාපාද අදහස් ඇති කුජලයේ. තවත් කෙනෙක් දැක ගන්නවා ව්‍යාපාද බහුල ඊටියක් ඔහුගේ සිත අව්‍යාපාද කියන මෛත්‍රිය ගරු කරන්නේ. ඔහුගේ සිත වැඩ කරන්නේ මෛත්‍රී සිත ආශය කොටගෙනයි. ඔහුගේ සිත මෛත්‍රී අදහස් ඇති කෙනෙක් කියලා ආශයානුසේ ඥාණයෙන් දැක ගන්න. තීන මිද්දං සේවන්තඤ්ඤේව ජානාති අයං පුද්ගලෝ තීන මිද්ද ගරුකෝ තීන මිද්දාසයෝ තීන මිද්දාදි මුක්ඛෝ. තීන මිද්දං සේවන්තඤ්ඤේව ජානාති අයං පුද්ගලෝ ආලෝක සංඥා ගරුකෝ ආලෝක සංඥාසයෝ ආලෝක සංඥාදි මුක්ඛෝ. තීන මිද්ද ස්වභාවයදී පුද්ගලයෙකු දැකලා උන්වහන්සේ නුවණින් දැනගන්නවා මොහොමේ තීන මිද්දේම ගරු කරන්නේ තීන මිද්දේම ආශය කොට ඇත්තේ තීන මිද්දේම අදහස් කොට ඇත්තේ. තවත් තීන මිද්දේම යෙදීන පුද්ගලයෙකු දැකලා නුවණින් දැනගන්නවා මොහොගේ සිට තීන මිද්ද ගරුව කෙනෙක් නෙවෙයි ආලෝක සංඥා ගරුව කෙනෙක්. ආලෝක සංඥා අදහස් ඇති කෙනෙක්. ආලෝක සංඥා ආශය ඇති කෙනෙක්. ආලෝක සංඥා අදහස් ඇති කෙනෙක්. ආලෝක සංඥා ආශය ඇති කෙනෙක් කියලා උන්වහන්සේ තේරුම් ගන්නවා. මේ වගේම නෙක්ඛම්මං සේවන්තඤ්ඤේව ජානාති අයං පුද්ගලෝ නෙක්ඛම්ම ගරුකෝ නෙක්ඛම්මාසෝ නෙක්ඛම්මාදි මුක්ඛෝ. ඒ කියන්නේ සසුන්ගතව පරිදි වී සිටින හෝ දිහිව නෙක්ඛම්ම පිළිවෙත් පුරන කෙනෙක් දැකලා උන්වහන්සේ දැනගන්නාම අදහස් ඇති සිතක් කියලා උන්වහන්සේ නුවණින් තේරුම් කරගන්නවා. අව්‍යාපාදං සේවන්තඤ්ඤේව ජානාති අයං පුද්ගලෝ අව්‍යාපාද ගරුකෝ අව්‍යාපාදාසයෝ අව්‍යාපාද අදිමුක්ඛෝ. සමහරට මෛත්‍රී වඩනවා. මෛත්‍රී වඩන්නා වූ ඔහු සැබෑම මෛත්‍රී ගරු කරන්නේ මෛත්‍රී ආශයත් මෛත්‍රී අදහස් ඇති කෙනෙක්. තවත් සමහර කෙනෙක් ඉන්නවා අව්‍යාපාදං සේවන්තඤ්ඤේව ජානාති අයං පුද්ගලෝ ව්‍යාපාද ගරුකෝ ව්‍යාපාදාසයෝ ව්‍යාපාදාදි මුක්ඛෝ. මෛත්‍රී භාවනා කරනවා වගේ භාවනා කළත් ඔහුගේ සිත ව්‍යාපාද ගරුක සිතක්, ව්‍යාපාද අදහස් ඇති සිතක්, ව්‍යාපාද ආශය ඇති සිතක් කියලා තෝරගන්න. ආලෝක සංඥාන් සේවන්තඤ්ඤේව ජානාති අයං පුද්ගලෝ ආලෝක සංඥා ගරුකෝ ආලෝක සංඥාසයෝ ආලෝක සංඥාදි මුක්ඛෝ. ඒ කියන්නේ තීන මිද්‍යාවක් නෑ. බොහොම ප්‍රබෝධ සිතක්. ඒ ප්‍රබෝධ සිතක් ඇත්තා වූ කුංජලයා ප්‍රබෝධ සිත ඇති බව ගරු කරන්නේ ප්‍රබෝධ සිත ආශය කොට ඇති කෙනෙක්, ප්‍රබෝධ සිත අදහස් ඇති කෙනෙක් කියලා තෝරගන්න. ආලෝක සංඥාන් සේවන්තඤ්ඤේව ජානාති අයං පුද්ගලෝ තීන මිද්ද ගරුකෝ තීන මිද්දාසයෝ තීන මිද්දාදි මුක්ඛෝති. සමහර විට ප්‍රබෝධ සිතක් ඇති කෙනෙක් වුණත් ඔහුගේ සිත ස්වභාවයෙන් තීන මිද්දේට බරයි. තීන මිද්ද අදහස් ඇති කෙනෙක් තීන මිද්ද ආශය ඇති කෙනෙක් කියලා තෝරගන්න. මේවා සරුවක්ඥතා ඥානෙන් නෙමෙයි ආශයානුසේ ඥානෙන් උන්වහන්සේ තෝරා ගන්න පිළිවෙලයි. ඊළඟට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළා අයං සත්තානං ආසයෝ. මෙන්න සත්‍යයන්ගේ ආසය. ඒක තථාගතයන් වහන්සේ සර්ව ප්‍රකාරයෙන් දන්නවා. කතමෝජ සත්තානං අනුසයෝ. සත්‍යයන්ගේ අනුසය කුමක්ද? සත්තානුසය. අනුසය ධර්ම හතක් තියෙනවා. කාමරාගානුසයෝ, පටිඝානුසයෝ, මානානුසයෝ, දික්ඛානුසයෝ, විචිකිච්ඡානුසයෝ, භවරාගානුසයෝ, අවිජ්ජානුසයෝ. යම් ලෝකයේ පිය රූපං සාත රූපං එත්ත සත්තානං කාමරාගානුසු අනුසේති. යම් ලෝකයේ අප්පිය රූපං අමනාප රූපං අසාත රූපං එත්ත සත්තානං පටිඝානුසු අනුසේති.
ඉතිමේසු දීසුතානේසු අවිජ්ජානුපතිතා තදේකතෝ මානෝච දිට්ඨිච විචිකිච්ඡාච දක්ඛබ්බා අයං සත්තානං අනුසයෝ. ඒ කියන්නේ අනුසය කියන්නේ సంతාන තුල නොනැසී ප්‍රහීන නොවි අවස්ථානුකූලව පැනනැගීමේ සුදුසු කෙලෙසුන්ට කියනවා අනුසය කියලා. අපහීනත්තේන අනුසන්තානී සෙන්තිති අනුසය කියන්නේ ඒකයි. මාර්ගයෙන් ප්‍රහාණය නොකළ නිසා නැවත අවස්ථානුකූලව ණය පිනී කරන්නා වගේ මතුවෙන ස්වභාවය ඇති කෙලෙසුන්ට අනුසය කියලා කියනවා. අප්‍රහීනාර්ථය කියන්නේ ඒකයි. හරියට ලිම් පතුලක තැන්පත් වී තිබෙනා වූ තොල් මඩ වාගේ වතුර ඇති ලිඳක සමාට උඩින් මතු පිටින් වතුර බොම පිරිසුදුව තියෙන්න පුළුවන්. නමුත් මේ වතුරේ ලිඳේ පත්ලේ තියෙන රෝල් මඩ ලී කැලකින් හරි ගල් කැටයකින් හරි භාජනයකින් හරි කැලැත්තුනොත් ඒ මුළු වතුරම බොර වෙනවා. අන්න ඒ වගේ තමයි මාර්ගඵල නොලැබූ නිසා පෘථුජන సంతානවල අප්‍රහීනතාවෙන් පවත්නා වූ ශක්තිමත් බවටපත් වූ කෙලෙස් හතක් කියනවා. යම් අරමුණක් ලැබිච්ච වෙලාවේ ණය පෙනී කරන්න වගේ වහාම ඇවිල්ලා තමන්ගේ ක්‍රියාකාරී බවටපත් වෙනවා. කෙලෙසුන්ගේ ක්‍රියාකාරී බවටපත් වෙනවා. පරිඋත්තාන වීතිකම බවටපත් වෙනවා. ඒ තත්ත්වයටපත් වීමට හැකි කෙලෙස් හතර තමයි කාමරාගානුසය, පටිඝානුසය, මානානුසය, ditthානුසය, විචිකිච්ඡානුසය, භවරාගානුසය, අවිජ්ජානුසය කියලා කියන්නේ. යම් ලෝකයේ පිය රූපං සාතු රූපං මේ සදරින් ගන්න යම් තා ප්‍රියමනාප මිහිරි ස්වභාවය ඇති අරමුණක් වෙයි නම් ඒ අරමුණේදී එත කාමරාගානුසය අනුසයති. කාමරාගානුසය කියන අනුසය ඇති වෙනවා. යම් ලෝකේ අප්පිය රූපං අසාත රූපං එත සත්තානම් පටිඝානුසය අනුසයති. මේ සදරින් ගන්න අරමුණු අතරින් යමක් සමාත අප්‍රිය නම් අමනාප නම් එතින්දී සත්‍යයන්ගේ సంతානවල පටිඝානුසය පහළ වෙනවා. ඉතිමේසු දේසුතානේසු අවිජ්ජානුපතිතා ඒ දෙතනම අවිද්‍යාවේ කාන්තෙන් පහළ වෙනවා. මෝහය පහළ වෙනවා. තදේකට්ඨෝ මානෝච දිට්ඨිච විචිකිච්ඡාච දක්ඛබ්බා ඒකම ඒ අරමුණු කෙරෙහි මාන්නය ඇති වෙනවා, දෘෂ්ටි ඇති වෙනවා, විචිකිච්ඡාව ඇති වෙනවා. භවරාගයත් කාමරාගානුසයට සම්බන්ධයි ලෝභය බැවින්. මෙන්න මේ විදිහට සත්‍යයන්ගේ సంతානවල පවත්නා වූ අප්‍රහීන ස්වභාවයෙන් පවත්නා අනුසය ධර්ම මෙතෙක් මේ තැනැත්තාගේ උත්සන්නව තියෙනවා. මෙතෙක් අනුසය මධ්‍යමව තියෙනවා. මෙතෙක් අනුසය තුනී වෙලා තියෙනවා. මේ සත්‍යයේ సంతානවල මේ අනුසය දැඩිව තියෙනවා කියලා ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැකගන්නේ ආශ්‍යානුසය ඥානයි. කතමං සත්තානං චරිතං සත්‍යංගේ චරිතය කියන්නේ කුමක්ද? පුඤ්ඤාභි සංකාරෝ, අපුඤ්ඤාභි සංකාරෝ, ආනිඤ්ඤාභි සංකාරෝ, කරිත්ත භූමකෝ වා මහා භූත භූමකෝ වා ඉදං සත්තානං චරිතං. මේ සත්‍යංගේ චරිතය කියන්නේ කුමක්ද? කාමාවචර භූමියේ ඉදීමට හේතු වන්නා වූද, රූපාවචර අරූපාවචර භූමියේ උපදීමට හේතු වන්නා වූද, පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර, ආනිඤ්ඤාභි සංස්කාර කියන මේ කුසල ධර්මයි චරිතය නමින් හඳුන්වන්නේ. පුඤ්ඤාභි සංස්කාර කියන්නේ කාමාවචර මහා කුසාසිත 8ක්, රූපාවචර කුසාසිත 5ක් කියන 13ට කියනවා පුඤ්ඤාභි සංස්කාර කියලා. අපුඤ්ඤාභි සංස්කාර කියන්නේ අකුසල චේතනා 12ටයි. 12 අකුසල සිත් චේතනා 12ට කියන අපුඤ්ඤාභි සංස්කාර. ආනිඤ්ඤාභි සංස්කාර කියන්නේ අරූපාවචර කුසල චේතනා 4ටයි. සියල්ල 29යි. මේ 29ක් වූ කුසල ධර්මයන්ට තමයි මෙතන චරිත කියන්නේ. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ පුජ්‍යලයන් පිළිබඳව ඈතාතියේදී කරන ලද්දා වූ කුසල ධර්මයන් නුවණින් තෝරා ගන්නවා. මේ පුජ්‍යල අසවල් කාලේ අසවල් ආත්භාවයේ මෙනම් කුසල් කරලා තියෙනවා, මෙනම් අකුසල් කරලා තියෙනවා කියලා සියල්ල තත්වාකාරයෙන් දැකවදානන්නේ ආශ්‍යානුසය ඥානෙ. ඒකට කියනවා චරිත ඥානෙ කියලා. අදිමුක්ති කියලා කියන්නේ සම්ති සත්තා හීනාදි මුක්තිකා, සම්ති සත්තා පණීතාදි මුක්තිකා. මේ ලෝකයේ සත්‍යෝ කොටස් දෙකකට බෙදෙනවා. හීනාදි මුක්තික සත්‍යයෝය, ප්‍රණීතාදි මුක්තික සත්‍යයෝය කියලා. අදිමුක්ති කියන්නේ සිතේ සිතුම් පැතුම් ප්‍රාර්ථනා අදහස්. සිතුම් පැතුම් ප්‍රාර්ථනා අදහස් දෙආකාරයි. හීන අධ්‍යාසය, ප්‍රණීත අධ්‍යාසය කියලා. අතීතම් හීනාදි මුක්තිකා සත්තා හීනාදි මුක්තිකේ සත්‍යේ සේවಂತಿ භජಂತಿ පෛරුපාසಂತಿ. පණීතාදි මුක්තිකා සත්තා පණීතාදි මුක්තිකේ සත්‍යේ සේවಂತಿ භජಂತಿ පෛරුපාසಂತಿ.
හීන අදහස් ඇත්තා වූ හීන අදහස් කියන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණයන්ගෙන් ගහන වූ අයහපත් සිතුම් පැතුම්, ලෝභයෙන්, දෝෂයෙන්, මෝහයෙන් සිතුම් පැතුම්, දෘෂ්ටියෙන් සිතුම් පැතුම්, මානයෙන්, විචිකිච්ඡාවෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් මේ වාගේ සිතුම් පැතුම් වලින් යුක්ත කුජලයාට කියනවා හීනාදි මුත්තකයෝ කියලා. අනිත්‍යාදි මුත්තක කියලා කියන්නේ ශ්‍රද්ධාව, ප්‍රඥාව, කරුණාව, මෛත්‍රිය, වීරිය, ස්මෘතිය, සමාධිය මේ වාගේ උසස් ගුණ පිළිබඳව අදහස් ඇත්තා වූ කුජලයෝ. එතකොට සතිපට්ඨාන, සම්මාප්පදාන, ඉද්ධිපාද, ඉන්ද්‍රිය බල, බොජ්ජංග, මග්ගංග කියන මේ බෝධිපාක්ෂික ධර්මයන් වඩන ඒ විදිහ අදහස් ඇති කුජලයන්ට කියනවා ප්‍රණීතාදි මුත්තික කුජලයෝ කියලා. එතකොට අතීත කාලෙත් අනාගත කාලෙත් හීන අදිමුත්තික ඇති කුජලයෝ කියන්නේ පහත් අදහස් ඇති අය, පහස් අදහස් ඇත්තවම ආශ්‍රය කරනවා, සේවනය කරනවා, භජනය කරනවා, පෛරුපාසනය කරනවා. ප්‍රණීත අදහස් ඇත්තේ සත්පුරුෂයෝ ප්‍රණීත අදහස් ඇති උතුමන්ම සේවනය කරනවා, භජනය කරනවා, පෛරුපාසනය කරනවා. දිනක් ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ වැඩ ඉන්න අවස්ථාවක ගිජ්ජකූට පර්වත පාමුල සක්මන් කරන රහතන් වහන්සේලාගේ පිරිස් දැක්කා. සරියුත් මහ රහතන් වහන්සේ 500ක් රහතන් වහන්සේ සමග සක්මන් කරනවා. මුගලන් මහ රහතන් වහන්සේ 500ක් රහතන් වහන්සේ සමග. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ 500ක් රහතන් වහන්සේ සමග මෙහෙම විශේෂ රහතන් වහන්සේලා තම තමාගේ පිරිස් එක්ක අර විදිහට සක්මන් කරනවා දැක්කා. ආනන්ද ස්වාමීන් වහන්සේ අමතවදාරන ආනන්දේ බලන්ද අර සාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ. උන්වහන්සේගේ පස්සෙන් සක්මන් කරනවානි 500ක් ඒ කොම ප්‍රඥාවන්තයෝ. අර බලන්න මුගලන් ස්ථවිරයන් වහන්සේගේ 500ක් සක්මන් කරනවානි ඒ කොම 이르දිවන්තයෝ. අර මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේගේ සක්මන් කරන්නේ කොම දුතාංගධාරී. ඔය විදිහට එක එක රහතන් වහන්සේ අසුරු කරන්නවුන් ඒ උන්වහන්සේගේ ගුණයට සම්බන්ධය බව පහදා දුන්නා. මේකේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ අදිමුක්ති ඥානය පිළිබඳව කතාවක්. ඒක අතීතෙත් අනාගතෙත් වර්තමානෙත් එහෙමයි. ප්‍රාණඝාත කරන්නාට ඇලුම් කරනවා නැත්නම් ආශ්‍රයයට කැමති වෙනවා. අදින්නාදාන, කාමිත්‍යාචාර, මුසාවාද, පිසුනවාච, පරසවාච, සම්පප්පලාප, සුරාපාන, අවිජ්ජා ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි එක එක ගති පැවතුම් ඇති පුජ්‍යලයා ඒ සමාන ගති පැවතුම් ඇති පුජ්‍යලයා ආශ්‍රය කරන්න කැමති වෙනවා, භජනය කරන්න කැමති වෙනවා. ප්‍රාණඝාතයෙන් වැළකුණු සීලවන්තයෙක් ආශ්‍රය කරන්න කැමති වෙනවා. සමාධි වඩන්නෙකු ඇසුරු කරන්න කැමති වෙනවා. විදර්ශනා වඩන්නෙකු ඇසුරු කරන්න කැමති වෙනවා. දුතාංග පරිහරණය කරන්නෙකු ඇසුරු කරන්න කැමති වෙනවා. මෛත්‍රිය වඩන්නෙකු ඇසුරු කරන්න කැමති වෙනවා. බුදුගුණ වඩන්නෙකු ඇසුරු කරන්න කැමති වෙනවා. මේ වාගේ යහපත් ගති පැවතුම් ඇති පුජ්‍යලයෙකු ආශ්‍රය කරන්න බොහෝ සෙයින් කැමති වෙනවා. මේකට කියනවා අදිමුක්ති ඥානය පිළිබඳ අවබෝධය. මේ අදිමුක්තිය පිළිබඳවයි උන්වහන්සේ මෙතන දේශනා කළේ. එතකොට අතීත අනාගත වර්තමාන තුන් කාලයේම ඒ පුජ්‍යලයන් ආශ්‍රය භජනයේ පෛරුපාසනය කරන්නේ අදිමුක්තියේවත් අධ්‍යාසයට අනුරූපවයි කියන එක පහදා දුන්නා. කතමේ සත්තා අබබ්බා යේතේ පුද්ගලා කම්මාවරණේන සමන්නාගතා කිලේශාවරණේන සමන්නාගතා විපාකාවරණේන සමන්නාගතා අස්සද්ධා අච්ඡන්දිකා දුප්පඤ්ඤා අබබ්බා නියාමං ඔක්කමිතුං කුසලේසු ධම්මේසු සම්මත්තා. අභාව්‍ය පුද්ගලෝ කියන්නේ කවුද? මඟඵල නිවන් ලබන්නට නුසුදුස්සන් හේතු සම්පත් නැති අය අභාව්‍ය නමින් හඳුන්වනවා. කර්මාවරණ කියන්නේ පංචානන්තරී කර්මී කරගත් අය අභාව්‍යයි. කිලේශාවරණ කියන්නේ නියත මිත්‍යා දෘෂ්ටිය ගත් අය අභාව්‍යයි. විපාකාවරණ කියන්නේ අහේතුක ද්විහේතුක ප්‍රතිසන්දියත්වම මඟඵල නිවන් ලබන්නට අභාව්‍යයි. අශ්‍රද්ධා කියන්නේ තුනුරුවන් කරේ ශ්‍රද්ධා නැත්වම මඟඵල නිවන් ලබන්නට අභාව්‍යයි. අච්ඡන්දිකා කියන්නේ උතුරු කුරු දෙවියන් වැසි මිනිසයන් වගේ මඟඵල නිවන් ලබන්නට ඕනකමක් නැති අය අභාව්‍යයි. දුප්පඤ්ඤා කියන්නේ අර විදිහටම ත්‍රි හේතුක ප්‍රතිසන්දියේ නැත්තෝ මඟඵල නිවන් ලබන්නට අභාව්‍යයි. ඉමේතේ පුද්ගලා අභබ්බා මෙන්න මේ විදිහේ ලක්ෂණ ඇති අය මඟඵල නිවන් ලබන්නට නුසුදුසු. කතමේතේ පුද්ගලා භබ්බා භව්‍ය පුද්ගලයෝ කියන්නේ කාටද?
යේතේ පුද්ගලාන කම්මාවරණේන සමන්නාගතාන විපේ කිලේශාවරණේන සමන්නාගතාන විපාකාවරණේන සමන්නාගතා සද්ධා චන්දිකා පඤ්ඤවන්තෝ බබ්බා නියාමං ඔක්කමිතුං කුසලේසු ධම්මේසු සම්මත්තං යම් පුද්ගලයෙක් පංචානන්තරය කරගෙන නැහැ යම් පුද්ගලයෙක් නියත මිසදුටගෙන නැහැ යම් පුද්ගලයෙක් අහේතුක ද්විහේතුක ප්‍රතිසන්දියක් නැහැ ත්‍රි හේතුක ප්‍රතිසන්දියෙන් ඉපදලා සිටිනවා එවාගෙම තුනුරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව තියෙනවා එවාගෙම මඟඵල නිවන් ලැබීමේ ඡන්දයක් තියෙනවා ඊට සුදුසු ප්‍රඥාවක් තියෙනවා කුසල ධර්මයන් සංඛ්‍යාත මාර්ගඵල නිවන් පිළිබඳව දැස ගැනීමද සුදුසු හේතු සම්පත් ඇති බැවින් ඒ අයට කියනවා භව්‍ය පුජ්‍යලෝ කියලා. මෙන්න මේ විදිහට ඒ සත්‍යයන් පිළිබඳව ආසය, අනුසය, චරිතය, අදිමුක්තිය, භාව්‍ය, අභාව්‍ය කියන අවස්ථා සියල්ල දැනගන්නා වූ යම් ඥානයක් වෙයි නම් ඉදං තථාගතස්ස සත්තානං ආසයානුසේ ඥානං. මෙන්න මේකට කියනවා තථාගතයන් වහන්සේගේ సంతානී පිහිටියා වූ වෙන කිසිම ශ්‍රාවක කෙනෙකුට නොපිහිටියා වූ සත් අසාධාරණ ඥානියට ඇතුළත් වුණා වූ ආසයානුසේ ඥානී නමින් මේක හඳුන්වනවා කියන එක ධම්සෙනවි සරියුත් මහ රහතන් වහන්සේ මෙහෙම ප්‍රකාශ කොට වදාලා. මේ ආසයානුසේ ඥානී පිළිබඳව කෙටි හැඳින්වීමක්. ආසයානුසේ ඥානී පිළිබඳව දැන ගැනීමෙන් අපට තේරුම් ගන්න පුළුවන් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් හැර කිසිම රහතන් වහන්සේ නමකට පුළුවන් කමක් නැහැ වේනීය පුජ්‍යලයන්ගේ මේ ආසය, අනුසය, චරිත, අදිමුක්තිය, භාව්‍ය, අභාව්‍ය තත්වයන් තේරුම්ගෙන ඒ පුජ්‍යලයන්ට සුදුසු උපදෙස් දීලා ආවාද කරලා මඟඵල නිවන් ලබන්න පුළුවන් කමක් නැහැ රහතන් වහන්සේටවත්. රහතන් වහන්සේලා අනුමාන වශයෙන් එම නැත්නම් ධර්ම න්‍යාය වශයෙන් කල්පනා කරලායි පුජ්‍යලයකට ආවාද කරන්නේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ පහදා දීලා ඇති මාතෘකා පාඨ අනුව උන්වහන්සේලා පුජ්‍යලයන් තේරුම් ගන්නවා විනා මේ ආසයානුසේ ඥානින් දැකගෙන නෙවෙයි. ඒ නිසා තමයි ධම්සෙනවි සරියුත් මහ රහතන් වහන්සේටවත් තමන්ගේ සමහර ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට අරිහත්ත්වය ලබා දෙන්න බැරි වෙලා බුදුරජාණන් වහන්සේට පවර්ලා තියෙනවා. එනිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේලාට පමණක් ලැබෙන අනන්‍ය සාධාරණ වූ අතිශ්‍රේෂ්ඨ වූ ආසයානුසේ ඥානය පිළිබඳව අපි නැවත නැවත සාකච්ඡා කරන්නට ඕනේ. මේ කරුණ තව තවත් අපි පැහැදිලි කරගන්නට ඕනේ. බණ පොත් කියවමින් තවත් වැඩිහිටි උගත් උතුමන් සමග සාකච්ඡා කරමින් මේ පිළිබඳව ආબોධය නිවැරදි කරගන්න අපි බලාපොරොත්තු වෙන්නට ඕනේ. දැන් ධර්ම දේශනාවට නියමිත කාලය සමීප වේගෙන යන අවසන් වෙන්නට එනිසා අපි මේ දේශනාව මෙතකින් නම සමාප්ත කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙතිසක් මහා පුරුෂ ලක්ෂණ 80ක් අනුව්‍යංජන ලක්ෂණ සම්බුදුරජාණන් වහන්සේ දෙතිසක් මහා පුරුෂ ලක්ෂණ 80ක් අනුව්‍යංජන ලක්ෂණ ව්‍යාම ප්‍රභා හේතුමාලා අලංකාර නීල පීත ලෝහිතෝ දාත මාඤ්ඤෙත්ත ප්‍රභාසුරන සත්වරණ ගණ බුද්ධ රාශිමාලාවකින් බබලන අතිශයින්ම ශ්‍රේෂ්ඨ වූ අනන්‍ය සාධාරණ වූ අත්‍යුත්තම වූ රූපකා සම්ප්‍රත්‍යයෙන් සමන්වාගත වෙනවා. ඉරුදාස සඳදාසක් නංගාට වඩා ශෝභමානව බුද්ධ ශ්‍රීයාවෙන් බබලන රූපකා සම්ප්‍රත්‍යයෙන් සමන්වාගත වෙනවා. එසේම මේ ඉන්ද්‍රිය පරෝපරිය ඥාන, ආශයානුසේ ඥාන, යමක ප්‍රාතිහාර්ය ඥාන, මහා කරුණා සමාපatti ඥාන, සරුවක්ඥතා ඥාන, අනාවරණ ඥාන කියන සත් අසාධාරණ ඥානයෙන් ආද්‍ය වූ අතිශ්‍රේෂ්ඨ වූ ධර්මකා සම්පත්තියකින් දෙවියන්ට වඩා ශ්‍රේෂ්ඨ, බ්‍රහ්මයන්ට වඩා ශ්‍රේෂ්ඨ වේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දිවා රාත්‍රිය දෙකී බබලනවා. මේ විදියට රූපකා සම්ප්‍රත්‍යයෙන් හා ධර්මකා සම්ප්‍රත්‍යයෙන් අග්‍රගණ්‍ය වූ දස බලධාරී වූ සරුවක්ඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේට කයින් වචනින් සිටිනුත් අපේ নমස්කාරය වේවා. අපේ ජීවිතයේ මේ භාග්‍යවතුන් වහන්සේට පූජා වස්තුවක් මෙන් පූජා වේවා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශෝ සුවාසෝදාස ධර්මස්කන්ධය අපේ නුවණට වැටහෙවා. ඒ ධම්මානුධම්ම ප්‍රතිපදාවේ ආගෙන අපටත් ඒ සරුවක්ඥන් වහන්සේ පහදා දුන්න දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ චතුරාර්ය සත්‍ය ධර්මය එකම ආසනයකදී සුවසේ අවබෝධ කරගන්නට වාසනාව වේවා කියා ප්‍රාර්ථනා පිහිටුවා ගනි. තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විශාසන්ත කල්ප ලක්ෂයක් මුළුල්ලේ පාරමී මුදුන් පමුණවාගෙන බොමුලාට වැළඳගෙන ලෝතුරා බුදුන
සුවාසෝදාසක් ධර්මස්කන්ධේ දේශනා කළ සුවිශා සංඝ ගණන් ජනතාව අමා මහ නිවන් පුරේ පැමිණෙව්වා. අවුරුදු 80ක් ආයු වළඳලා දසදහසක් ලෝක ධාතුව ආලෝකමත් කරමින් දැල්වුණු පහනක් නිමීඩියක් මෙන් පිරිනිවුණා. පින්කෙත් වැනි රහතන් වහන්සේලා පිරිනිවුණා. විහාරස්ථාන කාලයා ගැවෑමෙන් නෂ්ඨාවශේෂ වුණා. එවාගෙම රාජධානි උයන් පොකුණු මාලිගා සියල්ලම නෂ්ඨාවශේෂ වුණා. මේ වගේ රාඳ තාරකා මහා පෘථිවි මහා මේරු පර්වත වැනි විශාල වස්තු අපේ ඈත පේන්න තියෙන ගෙවල් දොරවල් ඉඩ කඩම් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදී සියලුම පාරිභෝගික වස්තු සීතලෙන් උණුසුමින් ආශ්වාස ප්‍රශ්වාස දෙකින් ඉරියව් පැවැත්මින් සතර ධාතුවෙන් සතර සමුත්ථානයකින් ආහාර පානින් යැපෙන අපේ මේ ශරීර කූඩුවක් මතු ලැබෙන දිව්‍ය මානුෂාදී සම්පත් සියල්ලත් මෙසේම ඇතිව නැතුව යනු අනිත්‍යයි. ඇතිවෙන් නැතිවෙන් දෙකෙන් නිතර පෙළෙනවා දුකයි. කැමැතිසේ නොපවති යනවා අනාත්මයි. ත්‍රිලක්ෂණයට යට සෑම සංස්කාරම දුක්ඛාරි සත්‍යයි. දුකට හේතු වන තෘෂ්ණාව සමුදයාරි සත්‍යයි. දුක සමුදය නැති සාන්ත නිවන නිරෝධාරි සත්‍යයි. නිවන අවබෝධ කර ගැනීමට භාවිතා කළ යුතු වැඩි යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගය දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය නම් වෙනවා. අනන්ත පරිමාණ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා දිගු කලක් පිරෝ දානාදි පාරමී බැලින් මේ ආර්ය සත්‍ය හතර අවබෝධ කරගෙනම අජරාමර අමා මහ නිවනට වැඩියා. අපට ජීවිතේ පුරා කරන සීල කුසල් පාරමී බාට පැමිණේවා. සතු අධිගම ඥාන වලින් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ වේවා කියා ප්‍රාර්ථනා පිටුවා ගනිමු. මිත්‍යක් වේලා සීලයක පිහිටා ඉතා ශ්‍රද්ධාවෙන් සාවධානව භාවනාවකට යෙදුනා සමානව සංසුන්ව ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම පූජා පැවැත්වීමෙන් සිතින් කයින් වචනින් සිදු කර ගන්නා ලද සකල කුසල සම්භාර ධර්මය වතරකට පෙර අපවත් වේ වදාලා වූ දෙවියන් සෑත ලෝකයාට පින් කෙතක් මින් වැඩ සිටියා වූ සිය දහස් ගණන් ජනතාවට නිවන් මඟ සුගති මඟ පහදා දෙමින් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළා වූ මතු අනාගතයේ බෝධිසත්ව ජීවිතයක් ප්‍රාර්ථනා කළා වූ පූජනීය කෝට්ටේ ශ්‍රී දේවානන්ද ස්වාමීන් වහන්සේගේ ශ්‍රී නාමයට මේ සීලම පුණ්‍ය සම්භාරයත් වේවා. උන්වහන්සේ ජාති ජාතියක් නැවත නැවතත් අපට සම්මුඛ වේවා. ජාති ජාතියක් සුගති සංඛ්‍යාත සැපේටම පැමිණේවා. උපනුපම් භවයක් පාසා ත්‍රි හේතුක ප්‍රතිසන්දි ජාති ස්මරණ ඥාන සම්මාදිට්ඨි ලැබේවා. උපනුපම් භවයක් පාසාම ඡන්ද චිත්ත ගිරිය විමර්ශා දැඩි ලෙස පිහිටා ලෝතුරා බුදුබා පතාගෙන පාරමී පුරා ගන්න සමර්ථ වේවා. මතු අනාගතයේ මේ පිරිවර සියල්ලම පෙරමුණේ තබාගෙන බෝධි සම්භාර පුරාගෙන ප්‍රාර්ථනා පරිද්දෙන් උතුම් ලෝතුරා බුදුබව අත් වේවා කියලා අපේ ගෞරවයෙන් පින් අනුමෝදන් කරවෙමු. එවැගේම මෙතෙක් වේලා සිදු කර ගන්නා ලද සීලම කුසල් මේ පින්වත් හැම දෙනා නමින් අභාව ප්‍රාප්තියම් තාක් මෞපිය ගුරුවර බන්දු මිත්‍රාදී ඥාති පිරිසක් වෙත්නම් ඒ සමටත් වේවා. ඒ සියල්ලෝද මේ පින් බෙලෙන් දෙලොව ජාගෙන පැතු බෝධි වලින් ශාන්ත නිවන් සුව ලබත්වා කියා කරුණාවෙන් පින් පමුණුවමු. මීතලේ පටන් බබතලේ දක්වා විසින්නා වූ දසදහසක් සක්වල වාසී වූ ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මාද සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලයේ මේ උදාර පින් අනුමෝදන් වෙත්වා. බුදු සසුනට ශ්‍රී ලංකාවට බෞද්ධ ජනතාවට හා මේ පින්වත් සමට ධාර්මික දේව ආරක්ෂාව සලසා දෙත්වා. සතු බෝධි වලින් ශාන්ත නිවන් සුව ලබත්වා කියා දෙවියන්ට මෛත්‍රියෙන් පින් පමුණුවමු. අවසාන වශයෙන්ම හිතවත් වූද මෙහිද මඳහත් වූ දහිතවත් වූද සීල සත්‍යයන්ටත් මේ කොළඹ අගනුවර වැසියන්ටත් අවතගම නගර ලංකාව දඹදිව මේ සක්වල සීල සක්වල දස දිශා වාසී වූ සමස්ත ලෝක සත්‍යයට මේ උතුම් පිනත් වේවා. සීල සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණ යෙත්වා නිවන් මඟ ගමන් කෙරෙත්වා ආර්ය සත්‍ය අවබෝධයෙන් ශාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු. අවසාන වශයෙන් තුන් සිත පහදවාගෙන මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම පූජා පැවැත්වීම ආදී සිදු කර ගන්නා ලද සකල කුසලානුභාව බලෙන් හා බුද්ධ ආදී රත්නත්‍රය අනුභාව බලයෙන් මෙම ධර්ම දේශනාව සංවිධානය කළ කල්යාණ ධර්ම පෙරමුණේ සියලුම සංවිධායක මණ්ඩලයටත් මීට සහභාගී වන පින්වත් සෑම දෙනාටමත්
මෙලොව වශයෙන් සතවර්ෂාධික කාලයක් ආයුරාරෝග්‍ය ශ්‍රී සම්පත් අභිවර්ධනය වේවා. සාම්ප්‍රායික වශයෙන් ස්වර්ග සංඛ්‍යාත සම්පත් සිද්ධ වේවා. සීලම සම්‍යක් ප්‍රාර්ථනා පූර්ණ චන්ද්‍ර මණ්ඩලයේම ඉෂ්ට සිද්ධ වේවා. දෙලව ජාගෙන සපිරිවරින් පැතු උතුම් බෝධියෙන් බුදුපසේ බුදු මහරහතන් වහන්සේ නිවීසනසේ වදාලා වූ අජරාමර ශාන්ත ලෝකෝත්තරාමා නිවන් සුව පිණිසම හේතු වේවා වාසනා වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එත්තාවතාචයම්හි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාව දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුඤ්චතු. සීලේක පිහිටා ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණී කිරීමෙන් ධර්ම පූජා පැවැත්වීමෙන් ਸਰව ප්‍රකාරයෙන් අත්කරගත් කුසලානිසංස බලෙන් සමට ආයුරාරෝග්‍ය සම්පත් සිද්ධව ස්වර්ග සංඛ්‍යාත සම්පත් මුදුන්පත්යේ පැතු බෝධි වලින් ශාන්ත ලෝකෝත්තරාමා මහ නිවන් සෝම සාක්ෂාත් වේවා කියා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. සම්බීතියෝ විවජ්ජන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු.